අයිබෝන් හැමෝටම අපි ප්‍රෝග්‍රෑමින් පාඩම මතක් කරගෙන යන්නේ ක්‍රම ලේඛන ලිවීම කියන කොටස සාකච්ඡා කරගෙන ගියා. ඒකේ අපි හිමීටම ගොඩක් හිමින් සාකච්ඡා කරා Pascal එකක් ලියන්නේ කොහොමද? Pascal ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද? ඊට අමතරව Pascal ප්‍රෝග්‍රෑම් එකේ තිබිය යුත්තේ මොනවද කියන එක. ඊළඟට අපි ගිය සතියේ සාකච්ඡා කරා සරල තීරීම් යටතට යනගම් කරා. මේකේ ව්‍යාජ ගීතයයි ගැලින් සටහනයි ගැලින් සටහන තියෙනවා ව්‍යාජ ගීතය සහ පැස්කල් එක මම ගිය සතියේ ලිව්වා නේද? චුට්ටක් කියන්නේ. ව්‍යාජ ගීතය සහ පැස්කල් එක ලිව්වා නේද? ඔව් සර්. right. එහෙනම් දැන් අපි යන්නේ සිලෙක්ෂන්ස් වලට පොඩි මතක් කිරීමක් කරොත් අපි පරිගණකය භාවිතා කරලා පරිගණකීය භාවිතයෙන් ගැටලු විසඳීම නැත්නම් ගැටලු විසඳීමට ක්‍රම ලේඛන ලිවීම කියන පාඩම. එතකොට මේකෙදි right ඉස්සලාම අපි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න කලින් ඉස්සලාම ගැටලුව විශ්ලේෂණය කරන්න ඕනේ. ගැටලුව විශ්ලේෂණය කිරීම දෙවෙනි එක ඇල්ගොරිතමයක් ගොඩනගා ගන්න ඕනේ. මේ ඇල්ගොරිතම ගොඩනැගීම කියන එක තමයි ඇල්ගොරිතම් ඩෙවලොප්මන්ට් ඇල්ගොරිතම්. දැන් ඇල්ගොරිතමයක් ගොඩනැගීම කියන එක අපි ප්‍රධාන ආකාර දෙකකට කරනවා. එකක් ගැලින් සටහන් ෆ්ලෝ chart අනික ව්‍යාජ ගීත pseudo code. මේක ගැන සාකච්ඡා කරාට පස්සේ අපි ඇල්ගොරිතමයක් නිර්මාණය කරාට පස්සේ අපිට ඒක පරිගණක ක්‍රම ලේඛනයක් නිර්මාණය කරන්න පුළුවන්. පරිගණක ක්‍රම ලේඛනයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් ඉස්සල්ලාම ගැලි ඉස්සරහන අඳින්න ඊට පස්සේ ව්‍යාජ ගේතිය ලියන්න pseudo code එක ලියන්න ඊළඟට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් අඳින්න පුළුවන්. ද කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්. ඊටදී අපි සීක්වන්ස් නැත්නම් අනුක්‍රම යටතේ කතා කරා. ආදාන ප්‍රතිදාන අපි අඳිනවා ත්‍රිකෝණාශ්‍රය සමාන්තරාශ්‍රයක් විදියට. ව්‍යාජ ගීතේ ලියනවා නම් ඉන්පුට් කියලා ලියන්න පුළුවන්. පැස්කල් එකේ ලියනවා නම් රීඩ් කියලා ලියන්න පුළුවන්. ප්‍රතිදානය ඩිස්ප්ලේ නැත්නම් print ව්‍යාජ ගීතේ පැස්කල් එකේ ලියලා පැස්කල් එකේ ප්‍රතිදානයක් කරනවා නම් write lno write කියලා දාලා අපිට ලියන්න පුළුවන්. right කොන්දේසිට අපි තාම ආවේ නැහැ. කොන්දේසි එකයි කරේ. එතකොට මෙතනදී මම කිව්වා පැස්කල් වලදී මෙන්න ආයෙත් අහගන්න මේ ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරන විදිහ නිතරම හිතට ගන්න. ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරන විදිහ නිතරම හිතට ගන්න. පටන් ගන්නේ ඉස්සලාම ප්‍රෝග්‍රෑම් එක පැත්තකින් ඉන්නවා. යූසර් එක පැත්තකින් ඉන්නවා. ප්‍රෝග්‍රෑම් එක පැත්තකින් ඉන්නවා. යූසර් එක පැත්තකින් ඉන්නවා. එතකොට ඉස්සලාම ප්‍රෝග්‍රෑම් එකේ මැසේජ් එකක් එනවා. දිග ඇතුළත් කරන්න, ලෙන්ත් එක ඇතුළත් කරන්න. නේ. එතකොට මෙන්න ප්‍රතිදානයක් අවුට්පුට් එකක්. මෙන්න ප්‍රතිදානයක්. ඊළඟට යූසර් මොකද කරන්නේ? ආදානයක් කරනවා. යූසර් ඉන්පුට් එකක් කරනවා. ආයේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රතිදානයක් කරනවා. අවුට්පුට් එකක් දෙනවා යූසර්ට. යූසර් ආයේ ඩේටා එකක් ඉන්පුට් කරනවා. ඔය වගේ ගිහිල්ලා ඩේටා ටික ඉන්පුට් කරාට පස්සේ මෙයා මේක ඇතුලේ ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරලා යූසර්ට අවුට්පුට් එකක් දෙනවා. ප්‍රොසෙස් කරලා ප්‍රතිදානයක් යූසර්ට දෙනවා. නේ. ඒතකොට ප්‍රතිදානයක් දෙනවා කියන එක අපි ලියන්නේ write එහෙම නැත්නම් write ln කියලා ලියනවා. ප්‍රතිදානයක් දෙනවා කියන එක පැස්කල් වලින් ලියද්දී write or write ln කියලා ලියනවා. අර්ථවත් ප්‍රතිදානයක් දෙනවා නම් අපි සමහර විට ලියනවා data එකත් එක්ක ප්‍රතිදානය කරන්න write a කියලා ලියන්නේ නැතුව කෙලින්ම write මොකද්ද මේ a කියන්නේ area is කියන වචනේ දාලා මෙතනින් කමාවක් දාලා a කියලා දෙනවා. right ඒ කියන්නේ මෙතනදී වෙන්නේ area is කියන ටෙක්ස්ට් එකත් එක්කලා area is කියන වචනේත් එක්කලා ඒ අකුර ප්‍රතිදානය වෙනවා. area is කියන වචනේත් එක්කලා ඒ අකුර ප්‍රතිදානය වෙන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ওই ටික තමයි අපි ගිය සති සාකච්ඡා කරේ. දැන් අපි යනවා
වර්ණය සඳහා භාවිතා වන ව්‍යාජ ගීත වර්ණය selections selection වලට පාවිච්චි කරන pseudo codes කොටස් දැන් ඇත්තටම අපිට යම් තැනක වර්ණයක් තිබ්බොත් යම්කිසි කොන්දේසියක් දීලා ඒ කොන්දේසිය සත්‍යයි නම් ඒ කියන එකක් ඩිස්ප්ලේ කරන්න කියනවා. ඒ කොන්දේසිය අසත්‍ය නම් කරන්න දෙයක් නැහැ. මොනවත් කියන්නේ නැහැ. මේ කොන්දේසිය අසත්‍යයි නම් කිසිම දෙයක් කියන්නේ නැහැ. එහෙනම් මේ වගේ ගැලීම් සටහනක් කියලා කියන්නේ මේ false part එක නැහැ. මේකේ අසත්‍ය කොටස නැත. අසත්‍ය කොටසක් නැත. ඒ කියන්නේ අසත්‍ය වුණාම කරන්න දෙයක් නැහැ. No false part. No false part. අසත්‍ය වුණාම කරන්න දෙයක් නැහැ කිය. එහෙනම් no false part එකක් නම් මේකේ else එක ලියන්නේ නැහැ මේ. if එක දැම්මා. කොන්දේසිය a විශාලයි b. then එහෙමනම් මොකද කරන්න ඕනේ? a b ට වඩා විශාලයි නම් මොකද කරන්න ඕනේ? a display කරලා if ඉවරයි කියන්නේ මොකක්ද වෙන්නේ? ඔව් ඒ කියන්නේ මේ decision එකේ බලය ඉවරයි. ඒ කියන්නේ මේකේ no එකයි yes එකයි මෙතෙන්දී එකට හම්බ වෙනවනේ. yes එකයි no එකයි එකට හම්බ වෙන දන අපි කතා කරනවා මොකක් කියලාද? end if එක yes එකයි no එකයි එකට හම්බ වෙනවා නම් එතනට අපි එතනදී කියනවා එතනදී වෙන්නේ end if එක yes එකයි no එකයි එකට මුණ ගැසෙන තැන end if එක right. එහෙනම් එතන බලන්න false part එකක් නැති නිසා no false part අසත්‍ය කොටසක් නැහැ. අසත්‍ය කොටසක් නැත්නම් අපි අසත්‍ය කොටසක් else එකක් ලියන්නේ නැහැ. ඊළඟ බලන්නකෝ. මේකේ තියෙනවා මේ a විශාලයි b නම් yes display a. මේක true නම් a display කරන්න. මේක false නම් b display කරන්න. end if එක එන්නේ මෙතන. if එක ඉවර වෙන්නේ මෙතනදී. ඒක ලියලා තියෙනවා if a විශාලයි b then මේක සත්‍ය නම් a display කරා. ඒක අසත්‍ය නම් b display කරා. if එක ඉවරයි. තේරෙනවද? එහෙනම් මෙතෙන්දී if එක ඉවරනේ කොහොමද? මේ තියෙන true part එක. මේ තියෙන්නේ yes part එක. yes කොටස. මේ තියෙන්නේ no part එක. මේ තියෙන no part එක. yes part එකත් ඉවරලා no part එකත් ඉවර වුණාට පස්සේ තමයි end if එක ලියන්නේ. මේකෙත් මේ yes කොටස ඉවරයි. ඔන්න ආව මෙතනට. no කොටස ඉවරයි. මෙතනට ආවා. එතකොට තමයි මෙතන end if එක ලියවෙන්නේ. ඔන්න අවස්ථාව මේ if එක එන්න පුළුවන් අවස්ථා. decision එක එන්න පුළුවන් අවස්ථා. මේක yes part එක, මේක no part එක. yes part එකයි no part එකයි. ඊළඟට බලන්නකෝ. දැන් ආකාර දෙකක් ගැන කතා කරා. අසත්‍ය කොටසක් නැති අවස්ථාවක් තියෙනවා. false part එකක් නැති අවස්ථාවක් තියෙනවා. false part එකක් එක තියෙන අවස්ථාවක් තියෙනවා. මෙතන මොකද කරලා තියෙන්නේ? මෙතනදී බලන්න මේක මේ දෙන්න එකට හම් වෙන්නේ කොහෙන්ද? මෙන්න මෙතන දෙනා මෙතනින් තමයි එක මෙතනදී if ටික ඉවර වෙන්නේ. හැබැයි මෙතන if කීයක් තියෙනවද? මේ බලන්නකො. මේ කොන්දේසිය සත්‍ය වුණොත් මෙයා කරන්න. මේ කොන්දේසිය සත්‍ය වුණොත් display a කරන්න. ඒක ලියලා තියෙනවා මේ if a විශාලයි b then display a. හැබැයි මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මේ කොන්දේසිය කලින් කිව්වේ අසත්‍ය වුණොත් මොකද වෙන්නේ? කලින් එකේදී මේ කොන්දේසිය අසත්‍ය වුණොත් තව එකක් ඩිස්ප්ලේ කරන්න කිව්වනේ.
මේ කොන්දේසිය අසත් වුණොත් තව එකක් ඩිස්ප්ලේ කරන්න කිව්වා. දැන් එහෙම කියන්නේ නැහැ. දැන් මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මොකද වෙන්නේ? ආය කොන්දේසියක් දාන්න. ආය කොන්දේසියක් දාන්න. එහෙනම් මෙන්න මේ කොන්දේසිය සත්‍ය වුණොත් ඒ ඩිස්ප්ලේ කරන්න. yes part එක ඔන්න. කොන්දේසිය සත්‍ය වුණොත් ඒ ඩිස්ප්ලේ කරන්න. මේ කොන්දේසිය අසත්‍ය වුණොත් අපිට B ඩිස්ප්ලේ කරන්න කියන්න බෑ. ආය කොන්දේසියක් වැටිලා තියෙනවා. ආය කොන්දේසියක් වැටිලා තියෙනවා. එහෙනම් මේ කොන්දේසියේ අසත්‍ය වුණොත් ආය කොන්දේසියක් දාලා තියෙනවා. ෆ්ලෝ chart එකේ තියෙන එක ඒ විදිහටම තියෙනවා මේ. කලින් එකේදී එහෙම නැහැ මේ. කොන්දේසිය සත්‍ය වුණොත් ඩිස්ප්ලේ A. එහෙම නැත්නම් else කියලා කියන්නේ. ඒ කියන්නේ කොන්දේසිය අසත්‍ය වුණොත් ඩිස්ප්ලේ B. ඒකේ no part එක කියන්නේ. right. ඒක තමයි no part එක කියන්නේ. එහෙනම් මෙතන බලන්නකෝ දැන්. මෙතන මේ කොන්දේසිය ගත්තොත් මේක රතු පෑනින් ඇඳලා ඒකේ yes part එක මේක සත්‍ය වුණොත් මෙහෙම කරන්න. මේක අසත්‍ය වුණොත් මොකද කරන්න කියලා මෙතන ආය තීරණයක් ගන්නවා. ආය තීරණයක් ගන්නවා කියලා කියන්නේ එයාට වෙනම yes no part එකක් තියෙනවා. මේ කොන්දේසිය සත්‍ය වුණොත් වැඩ කරන්නේ B. ඒ කොන්දේසිය false වුණොත් වැඩ කරන්නේ display C. එහෙනම් මේක කොහොම කරත් මේ කොන්දේසියට එන්නේ මේ inner condition එක නැත්නම් අභ්‍යන්තර කොන්දේසිය වැඩ කරන්නේ මොන වුණොත්ද මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ මේ උඩ එක්කනා false වුණොත්. මේ උඩ එක්කනා false වුණොත් තමයි මේ යට දෙන්න වැඩ කරන්නේ. මෙයා false වුණොත් එහෙනම් මෙයාගේ false part එක කියලා කියන්නේ උඩ කොන්දේසියේ false part එක කියලා කියන්නේ මේ අනිත් ඇතුලේ තියෙන තවත් decision එකක්. මෙයා yes වුණොත් display A, මෙයා false වුණොත් මේ බලන්න. මෙයා else වුණොත් මොකද වෙන්නේ? මේ කොන්දේසිය සත්‍ය වුණොත් මෙතනට යනවා. මේ කොන්දේසිය අසත්‍ය වුණොත් එයා ආයෙ තනි if එකක් run කරනවා. එහෙනම් මේ සම්පූර්ණ if එක ක්‍රියාත්මක වෙන්න නම් මේක අසත්‍ය වෙන්න ඕනේ. උඩ කොන්දේසිය අසත්‍ය වුණොත් තමයි මේ යට තියෙන කොන්දේසිය යට තියෙන if block එක වැඩ කරන්නේ. යට තියෙන if block එක වෙනම ඒක අභ්‍යන්තර එකක්. මේ අසත්‍ය වුණොත් මෙයා B විශාලයි C නම් display B. මේක අසත්‍ය වුණොත් display C. හරිද? සත්‍ය වුණොත් B, අසත්‍ය වුණොත් C. right. දැන් වෙන්නේ මොකද්ද? මේකේදී අර endif හොයන එක endif හොයද්දි මතක තියාගන්න මෙතනදී endif වෙන්නේ. ඒතකොට මේකේ yes එක මෙහෙන් යනවා. මේකේ no එක මෙහෙන් එනවා. එයා මෙතෙන්දි හම්බෙනවා. දෙන්න හම්බෙනවා මෙතෙන්දි. yes එකයි no එකයි මෙතෙන්දි හම්බෙනවා. ඊළඟට උඩ එකෙත් yes එක එනවා මෙතෙන්ට. උඩ එකෙත් no එක කියන්නේ මේකනේ. උඩ එකේ මේ කොන්දේසියේ no කියලා කියන්නේ මේකනේ. ඉතින් මේක මෙහෙන් ගියත් කොහොමද මෙතෙන්ට එනවා. ඊළඟ අපි if එක ඉවර කරන්න ඕනේ. අභ්‍යන්තර if එක ඉස්සලාම ඉවර කරන්න ඕන. බාහිර if එකට කලින් external if block එකට කලින්. දැන් මේකනේ ඉන එක. මේකනේ අභ්‍යන්තර if එක. එහෙනම් අභ්‍යන්තර if එක ඉවර කරනවා මේ B විශාලයි C නම් display B. එහෙම නැත්නම් display C end if. ඔන්න ඉන if එක ඉවර කරා. ඊළඟ out if එක.
එලියෙන් තියෙන if එක else එක විතරයි ඉල්ල තියෙන්නේ. එයාවත් වෙනම indif කරන්න ඕන. ඔන්න if block එකක් ලියනදී බලා ගන්න. if එකක් ඇතුලේ තව if එකක් තියෙන්න පුළුවන්. if එකක් ඇතුලේ තව if එකක් තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවක්. එතෙන්දි බලන්න කොහොමද මේක දැනගන්නේ? මේක දැනගන්න වෙන්නේ මෙන්න මේක years part එක යනවා අවසානයේට. මේක years part එක යන අවසානයේට මේකේ no part එක ආය දෙකට බෙදිලා මේකේ no part එක ආය දෙකට බෙදිලා එයත් කොහොමත් ආය යන අවසානයේට ඒ දෙන්නත් එකම තැනකදී තමයි හම්බෙන්නේ ඔක්කොලාම. ඔක්කොලාම ගිහලා එකම තැනකදී හම්බෙන නිසා අපි දන්නවා මේක ඉවර වෙන්නේ අන්තිමේට. මේ if එක ඉවර කරන්නේ අන්තිමේට මේ if එක පටන් ගන්න මෙතනින් else part එක ලියලා ඉවරලා අවසන් වෙන්නේ මෙතනින්. ඉන එක ඇතුළේ ඉවර කරලා ඉන්න. right ඊළඟට මේකේ මොකක්ද තියෙන වෙනස? කලින් එකේ පටන් ගන්න ඩිසිෂන් එක කලින් එකේ මොදලා තියෙන්නේ මෙයාගේ years part එක පෙන්නලා මෙයාගේ years part එක පෙන්නලා මෙයා අවසානයේ දක්වා ගියා. මෙයාගේ no part එකට ආයෙ ඩිසිෂන් එකක් හම්බුණා යට. no part එකට තව ඩිසිෂන් එකක් හම්බුණා. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මෙතන years part එකට display A කියලා දීලා ඔන්න එයා එතනින් ඉවර වෙනවා. මේ years එකයි මෙයාගේ no part එකයි මෙයාගේ years part එකයි මෙතෙන්දි හම්බ වෙනවා. එහෙනම් years එකයි no එකයි හම්බුණා කියන්නේ indif එකක් එතන ඉන්න ඕන. years එකයි no එකයි හම්බුණා නම් ඒක ඇවිල්ලා තියෙනවා නේ if A විශාලයි B then display A indif ඔන්න එක if block එකක්. අර if එකක් ඇතුලේ ලියන එකක් මෙතන නැහැ. ඔන්න එක if එකක්. ඊළඟට ආය අලුතෙන් if එකක් වෙනවා B විශාලයි C නම් එහෙමනම් display B එහෙම නැත්නම් මේක no නම් display C මෙතනදී end if එකක් එනවා. එහෙනම් මේක ලිව්වා මේක තනි වෙනම if එකක් විදිහට ලියන්න වෙන්නේ ඔයාලට. මෙතන end if දාන්න වෙනවා. මේ සෙට් එක වෙනම if එකක් විදිහට ගන්න වෙන්නේ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. අනිත් සෙට් එක වෙනම ගන්නවා මේ B විශාලයි C නම් display B එහෙම නැත්නම් display C. ඔන්න if block එකේ එන්න පුළුවන් අවස්ථා හතර. බලන්න Pascal එක ලියලා තියෙන විදිහ. Pascal එකේ end if ලියන්නේ නැහැ කිව්වනේ. මේක ඒ විදිහටම යනවා මේ. මේක if A විශාලයි B then display A කියන එක write A කියලා ලිව්වා semicolon දැම්මා end if නැහැ. end if එන්නේ නැහැ. මේකෙත් එහෙමයිනේ. if A විශාලයි B Pascal එකෙත් A විශාලයි B display A එක write A කියලා දැම්මා. display නම් write නේ. else එක ලිව්වා else එක ලියලා දිනවා. display B කියන එක write B කියලා දැම්මා semicolon එකක් දැම්මා. අන්න semicolon එකෙන් තමයි if එක ඉවරයි කියලා කියන්නේ. මේ end if එක වෙනුවට තමයි semicolon දාන්නේ. ඊළඟ එක if එකක් ඇතුලේ තව if එකක්. if එකක් ඇතුලේ තව if එකක්. ඔන්න මේ පදේ ගත්තා. if A විශාලයි B then display A එක write A කියලා දාලා semicolon එහෙම දාන්නේ නැහැ. අයියේ if එක ඉවර නැහැනේ. එහෙම නැත්තම් B විශාලයි C ආය if එකක් දාලා B විශාලයි C නම් display B ට write B. එහෙම නැත්තම් මේ else එක එහෙම නැත්තම් write C. ඒකට semicolon හදන්න ඕනේ. එතනින් program එක ඉවර වෙනවා. ඒ කියන්නේ if block එක ඉවර වෙනවා.
ඊළඟට බලන්න මේක මේ if එක පටන් ගත්ත ගමන් ඉවර වෙනවා if එක පටන් ගත්ත ගමන් ඉවර වෙන හින්දා අපි මෙතන semicolon දාලා ඉවර කරනවා semicolon දාලා ඉවර කරනවා if එක පටන් ගන්න තියෙනවා මෙතන මේ if එක පටන් ගත්තා right එක ලිව්වා else ලිව්වා මෙතනින් semicolon දාලා ඉවර කරනවා ඔන්න Pascal එක පැහැදිලි ලිස්ට් එක ලියපු විදිය right එහෙනම් දැන් පොඩ්ඩක් ටක් ගාලා කොලයක් අරගෙන කොලයක් ගන්නකො ඉක්මනින් මෙන්න මේකට pseudo code එකයි Pascal එකයි ලියන්න ඕනේ මෙන්න මේ හැම එකටම pseudo code එකයි Pascal එකයි ලියන්න ඕනේ ඉක්මනට input age age 18ට වැඩි නම් adult කියලා display වෙනවා එහෙම නැත්නම් child කියලා display වෙනවා end මේකට Pascal එකයි pseudo code එකයි ලියලා දෙන්න pseudo code එක ලියන්න පුළුවන් Pascal එකක් ලියන්න පුළුවන් variable ගන්න age කියලා variable එකක් විතරක් ගත්තා නම් ඇතිනේ ඉක්මන ලියන්න yes no තියෙන එකක් ලිව්වේ හරි ලේසියෙන් ලියන්න පුළුවන්
right එතකොට මේකේ එන්නේ මේකට නම් begin කියන වචනේ එනවා input age එකට අපි දෙනවා input age ම ලියන්න පුළුවන් ඊට පස්සේ if එකක් තියෙන්නේ if age විශාලයි 18 නම් age විශාලයි 18 නම් display adult එහෙම නැත්නම් display child if එක ලිව්වා මේ yes නම් කරන්න ඕනේ කියලා ලිව්වා no නම් කරන්න ඕනේ ලිව්වා දෙන්න එකට හම්බ වෙනවා නම් end if දැම්ම program එක end කරා එහෙනම් මේකට පැස්කල් එකක් ලියද්දි දැන් මතක කරගන්න පැස්කල් ලියද්දි මේකේ දත්ත විදිහට ගබඩා වෙන්නේ මොනවද පැස්කල් එක ලියද්දි මේකේ data විදිහට ගබඩා කරන දැන් අපි කලින් කතා කරේ මේ ප්‍රෝග්‍රෑම් එකේ දත්ත විදිහ දත්ත නියෝජනය කරන්න පාවිච්චි කරන වචන මොනවද මේ adult කියන්නේ දත්තයක් නියෝජනය කරන්න නෙමෙයිනේ ටෙක්ස්ට් එකක් child කියන්නේ ටෙක්ස්ට් එකක් හැබැයි age කියන්නේ දත්තයක් එහෙනම් මේකම ලියනවා නම් පටන් ගන්නවා begin උඩ ටික පස්සේ ලියමු begin input age අපි දන්නවා Pascal වල input කියන්නේ program එකක input එකක් කරන්න නම් ඉස්සෙල්ලාම input අපි age එක දෙන්න කලින් program එකෙන් message එකක් එනවා දිග ඇතුළත් කරන්න කියලා. එහෙනම් ඒක ලියන්න ඕනේ. program එකෙන් එන message එක right ln input age මේක double quotation එක single quotation එක තනි quotation එකකින් input age දැන් මොකද කරන්නේ ඔන්න output එකක් දුන්නා වයස ඇතුළත් කරන්න කියලා දැන් user දෙනවනේ 30යි කියලා වයස 30යි කියලා දුන්නාම එයා දාගන්න ඕනේ age කියන basket එකට දාගන්න ඕනේ එහෙනම් ඒක කරන්නේ read age දැන් if එක ලියන්න තියෙන දැන් අර tut එකේ මතකද ලියවිද නේ if age විශාලයි හෝ සමානයි 18 නම් then ලියනවා ඉතින් හරිය මොනවද ලියන්නේ then මේක මෙහෙම නම් display adult එහෙනම් right ln adult semicolon මොනවද දාන්නේ එහෙම නැත්නම් else right ln child මෙතනට semicolon එකක් එනවා ඉතින් තමයි if එක ඉවර වෙන්නේ ඔන්න Pascal එක හැමෝම ලියන්න ඕක
ඉවරද ලියලා එක? හරිද ලියලා ඉවරද? ඊළඟ එක. තව එකක් දෙන්නම් තනියම ලියන්න. ඔක අපි චේන්ජ් කරමු බලන්න. වයස 18ට වැඩි නම් ඇඩල්ට් කියලා පෙන්වනවා. ඒක හරි. 18ට අඩු නම් තව ඩිසිෂන් එකක් එනවා. දහට වැඩි නම් ඇඩල්ට් හැබැයි වයස 12ට වඩා වැඩි නම් එයා ටීනේජ්. එහෙම නැත්නම් මෙයා චයිල්ඩ්. Stop. Right. බලන්න මේක කරන්න කොහොමද කියලා. දහට වැඩි නම් ඇඩල්ට් 18 අඩු නම් චයිල්ඩ් 18යි 12යි අතර නම් ටීනේජ්. මේ ෆ්ලෝ chart එක ගැන ලියන්න බලන්න. ඉස්ලාම් ව්‍යාජයේ ටටක් ගාලා ලියන්න. එතකොට පැස්කල් එක ලියන්න ලේසි. begin input age if age විශාලයි සමානයි 18 නම් age එක 18ට වැඩි නම් මොකද වෙන්න ඕනේ?
මේ පැත්තට යනවනේ display teenage එහෙම නැත්නම් මේක false වුණොත් මේ දෙකම කරන්න ඕන. එහෙම වුණොත් අපි ආයෙ චෙක් කරන්න වෙනවා if age begin input age if age විශාලයි 18 නම් එතන ප්‍රතිදානයක් දෙනවා මේක years වුණොත් adult display adult එහෙම නැතුව මේක අසත්‍ය වුණොත් ආයෙ චෙක් කරන්න ඕනේ age විශාලයි 12 නම් display teenage මෙතන else එක කරනවා else display child ඉතින් if ට ඉවර කරන්න ඕනේ මේ teenage ඉවරුණා child ඉවරුණා මෙතනින් if එක ඉවරයි end if එහෙනම් එයා ඉවරයි කියන්නේ මේ outer if එක මෙතනිනුත් මේ if එක ඉවරුණා Pascal එක බලන්න ඉස්සෙල්ලගේ Pascal එක උඩ කැලේ දිහාට බලුවනේ ඒක ලියු ඉස්සෙල්ලා Pascal එකේ මැද කොටස ලියුවොත් මොකද ලියන්නේ begin එක එහෙම ලියන්න පුළුවන් begin input age නේ age එක input කරනවා නම් අපි ඉස්සෙල්ලාම ප්‍රතිදානයක් දීලා ඉන්න ඕනේ right tell input age වයස අතුලත් කරන්න කියලා මැසේජ් එකක් දෙනවා ඒකට semicolon එන්න ඕනේ ඊළඟ මොකද එන්න ඕනේ
ඊළඟ එන්න ඕනේ read age age කියවලා age කියන්නේ දෙන්නද ඉලක්කම කියවලා age කියන භාජනයට දාගන්න. ඊට පස්සේ if age විශාලයි 12 නම් right tell age right telling age else මෙයානේ if හරියන්න ඕන if age මෙතන 18 නේ එන්න ඕන පටන් ගත්තී 18 නේ එන්න ඕන එහෙම නැත්නම් age එක 12ට වඩා වැඩි නම් එතකොට වෙනවා right tellen මේක adult නේ right tellen adult මෙතන right tellen teenage semicolon ඉන්නේ තාම එහෙම නැත්නම් right tellen child single quotation ඉන්නේ අගටම තමා semicolon එකක් එන්නේ එතකොට උඩ ටික කොහමද ලියන්නේ program නවත් දෙන්න adult child මොන විචල්‍ය වා මේක ඇතුලේ තියෙන age කියන එක විතරයි ඉලක්කමක් නිරූපණය කරන එක එහෙනම් වා age කියන දත්ත වර්ගය integer එකක් කරන්න කියනවා වා age එක integer එච්චරයි program එකේ ලියන්න තියෙන්නේ right එහෙනම් ඔන්න if එක ලියන්න පුළුවන් ආකාර හරිද
එතකොට මතක තියාගන්න if එකේදී end if නැත ඒකට අන්තිමේට semicolon එකක් විතරයි දාන්න. ඉතින් හොඳට මේ if block ටික බලා ගන්න. ලියන විදිය. ඔන්න ඊට පස්සේ මෙතන තියෙනවා repetition පුනරකරණය. repetition. right පුනරකරණයේදී දැන් මේ ආකෘති ටික බලන්න. කියන්නේ මේ මේ හැම ආකෘතියකම yes එකයි no එකයි එකට හම්බ වෙනවා. මේ හැම ආකෘතියම මේකෙත් මේ yes එක මෙහෙන් යනවා no එක මෙහෙන් යනවා මෙහෙන් ගිහිල්ලා හරි කමන්නේ නැහැ මෙතෙන්දී හම්බ වෙනවා. මේකෙත් එහෙමයි. yes එකයි no එකයි එකට හම්බ වෙනවා. මේකෙත් yes එකයි no එකයි එකට හම්බ වෙනවා. එහෙනම් ඒ හින්දා තමයි මේකට if කියලා කියන්නේ. දැන් කියනවා yes එකයි no එකයි හම්බෙන්නේ නැහැ මේ. yes එක පහළට යනවා. no එක ආයෙ උඩට එනවා. එහෙනම් මේක yes එකයි no එකයි හම්බෙන්නේ නැති හින්දා මේවට කියනවා පුනර්කරණය repetition. කියනවා පුනර්කරණය repetition කියලා. right එතකොට මෙතන පුනර්කරණයක් තියෙන්නේ බලන්න මේ පුනර්කරණයේ ක්‍රියාත්මක වෙන විදිය ඉස්සල්ලාම ආරම්භය ඔන්න වාර ගණන කියලා count පටන් ගද්දි බිඳුවයි මෙතනවා බිඳුව දාගන්න මාත් එක කරන්න බලාගෙන කරන්න right මාත් එක කරන්න නැත්නම් වැඩේ තේරෙන්නේ නැති වෙයි
ඔන්න කවුන්ට් එක පටන් ගද්දි බිඳුවයි. මෙතනදී කවුන්ට් එක බිඳු වුණා. ඊළඟ මෙතනදී කියනවා ශ්‍රී ලංකා කියන එක ප්‍රතිදානය කරන්න. ශ්‍රී ලංකා කියන එක ප්‍රතිදානය කරන්න ඕනනම් ප්‍රතිදානය කරා ශ්‍රී ලංකා කියලා. මාත් එක්ක ලියන්න. ශ්‍රී ලංකා කියන එක ප්‍රතිදානය කරා. ඔන්න මේක හරි. ඊළඟට වාර ගණන සමානයි වාර ගණන ධන 1 මේකෙදි සිද්ධ වෙන්නේ මේ පැත්තට මම කියවනේ ප්‍රෝග්‍රෑමින් වලදී count සමානයි count ධන 1 කියපුවාම මේක වෙන්නේ එකක් එකතු වෙනවා count ඒ එන උත්තරේ ආදේශ වෙනවා count. එහෙනම් දැන් අලුත් count කීයද? count හිටියේ කීයද? count එක හිටියේ කීයද? බිංදුව. ඔව් count එක හිටියේ බිංදුවේදී. count සමානයි count ධන 1 කියපුවාම count හිටියේ බිංදුවේදී. බිංදුවයි 1යි එකතු වෙච්චාම 1යි ඒක ආදේශ වෙනවා මෙතන. එහෙනම් දැන් count වෙනස් වුණා. count බිංදුවේ හිටියා. දැන් count වල 1යි. count එක ඉලක්කම කපලා යට රූල් එක දාන්න. යට රූල් එක දාන්න ඕන. ඊළඟට මෙතන කොන්දේසියක් පරීක්ෂා කරනවා. දැන් පරීක්ෂා කරන්නේ count විශාලයි හෝ සමානයි 5. එහෙනම් දැන් මේ වෙලාවේ count 1යි 1 විශාලයි හෝ සමානයි 5. yes ද no ද? මේක no අසත්‍යයි නේ. මේක අසත්‍යයි false. false නම් ආයි උඩට යන්න තියෙන්නේ. false නම් මෙහෙට යන්න කියලා කියනවා මේ. false නම් උඩට ගිහිල්ලා ආයෙ මෙයා වැඩ කරන්න ඕනේ. එයා වැඩ කරනවා කියන්නේ මොකද්ද? ප්‍රතිදානය කරන්න ශ්‍රී ලංකා අන්න. ආයෙ ශ්‍රී ලංකා ප්‍රතිදානය වෙනවා. එතෙන්ට ගියාට පස්සේ ආයෙ මෙතෙන්ට යනවා. count සමානයි count ධන 1 count සමානයි count ධන 1 කියපුවාම count වල count දැන් හිටියේ එකකින් එකේ තිබ්බ count එක දෙකට එනවා. ආයෙ කොන්දේසිය පරීක්ෂා කරනවා. මේ කොන්දේසිය දැන් තියෙන්නේ වාර ගණන 5ට වඩා වැඩිද කියලා පරීක්ෂා කරන්න. එහෙනම් දැන් වාර ගණන 2යි 2 විශාලයි හෝ සමානයි 2 විශාලයි හෝ සමානයි 5 මොකද වෙන්නේ? ඒත් අසත්‍යයි. අසත්‍ය නිසා ආයෙ උඩට එනවා. ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වෙනවා. වාර ගණනට එකක් එකතු වෙනවා. දැන් දෙකේ තිබ්බ වාර ගණන තුනක් වෙනවා. කොන්දේසි පරීක්ෂා වෙනවා 3 විශාලයි හෝ සමානයි 5 අසත්‍යයි. අසත්‍යයි නම් ආයෙ උඩට යනවා. ශ්‍රී ලංකා ප්‍රතිදානය වෙනවා. දැන් හිතපු දන මතක තියාගන්න ඕනේ. දැන් අපි ශ්‍රී ලංකා ප්‍රතිදානය වුණා නම් කොහෙද ඉන්නේ කියලා. දැන් මෙතන ඉන්නේ. ශ්‍රී ලංකා ප්‍රතිදානය වුණා නම් මෙතන ඉන්නේ. එසේ මෙතෙන්ට එනවා. වාර ගණනට එකක් එකතු කරන්න. එහෙනම් වාර ගණන දැන් 4යි. මෙතන 4 විශාලයි හෝ සමානයි 5 අසත්‍යයි. අසත්‍ය නම් ආයුරට ගියා ශ්‍රී ලංකා ප්‍රතිදානය වෙනවා. ආයෙ මෙතෙන්ට එනවා. වාර ගණනට එකක් එකතු කරන්න 5යි. 5 විශාලයි හෝ සමානයි 5 නම් මේක මොකද වෙන්නේ? 5 විශාලයි හෝ සමානයි 5 කියලා කියන්නේ සත්‍යයිනේ. එයි 5 greater than or equal 5. 5 greater than or equal 5 කියන්නේ ඒක අසත්‍යයි. සත්‍යයි true නේ. සමාන කිරීම තියෙනවනේ. ඒ සත්‍ය වෙච්ච ගමන් මෙන්න ස්ටොප් වෙනවා. එහෙනම් ඉවරයි. නතර වෙලා 1යි 2යි 3යි 4යි 5ක් ශ්‍රී ලංකා 5 පාරක් ප්‍රතිදානය වෙනවා. ශ්‍රී ලංකා කියන වචනේ 5 පාරක් ප්‍රතිදානය වෙනවා. පැහැදිලිද වැඩි?
එහා පැත්තක බලන්න. ඒක අපි කරු මෙහෙම. මෙතන count count කුඩයි හෝ සමානයි 5 දීලා කරන්න බලන්න. count කුඩයි හෝ සමානයි 5. count කුඩයි හෝ සමානයි 5. එතන මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. count කුඩයි හෝ සමානයි 5 ආපු ගමන් මෙතන වෙනස් වෙනවා. හැග්ගාල කරලා බලලා කියන්නේ ශ්‍රී ලංකා කී පාරක් පද දාන්නවද කියලා. මම අර කීප විදිහට කරන්න ඕනේ. මෙතන හදාගන්න count කුඩයි හෝ සමානයි 5. එකක් කරලා පෙන්නන්න. ඉතුරු පෙළ ටික ලියන්න වලටක් දාලා. ඉස්සලාම ආරම්භය වාර ගණන බිඳුවයි. ඔන්න. වාර ගණන කියන්නේ count නේ count බිඳුවයි. පටන් ගද්දිම count බිඳුවයි. ඒක දාගන්න count බිඳුවයි. ශ්‍රී ලංකා ප්‍රතිදානය කරන්න. ඔන්න. ශ්‍රී ලංකා ප්‍රතිදානය කරා. count සමානයි count දන එක කියන්නේ තියෙන count එකක් එකතු කරලා අලුත් count හදන්න. එකයි count කුඩයි හෝ සමානයි 5. ඔන්න කොන්දේසි පරීක්ෂා කරන්න මෙතන නෙමෙයි. මෙතන. දැන් count 1 කුඩයි හෝ සමානයි 5. 1 5ට අඩුද? ඔව් සත්‍යයි. සත්‍යය නම් උඩට යනවා. ශ්‍රී ලංකා ප්‍රතිදානය එනවා. ශ්‍රී ලංකා ප්‍රතිදානය වෙනවා. බලන්න කී පාරක් ප්‍රතිදානය වෙනවද කියලා බලලා ලියන්න. ඉක්මනින්
right. ඔය මම අහන්නේ මේ දාපු එකත් එක්ක කී පාරක් ඩිස්ප්ලේ වෙනවද කියලා. මේ දාලා තියෙන එකත් එක්ක කී පාරක් ඩිස්ප්ලේ වෙනවද? එතකොට ඔන්න ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වෙනවා. මෙතන හිටියා වාර ගණන 1 2 වුණා. 2 විශාලයි හෝ සමානයි 5 සත්‍යයි ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වුණා. 3ක් වුණා. 3 කුඩයි හෝ සමානයි 5 ඒත් මේක true නම් ආයේ ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වුණා. 4ක් වුණා. 4 කුඩයි හෝ සමානයි 5 ආයේ ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වුණා. 5ක් වෙනවා. 5 කුඩයි හෝ සමානයි 5 ඒකත් true. මේ 5 කුඩයි හෝ සමානයි 5 ආයෙ උඩට ගියා. ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වෙනවා. ඒකට නතර දැන් මෙහෙම නතර කරන්න බෑ. වැරදිද ඒක? එස් මොකද වෙන්නේ? ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වුණානේ. ශ්‍රී ලංකා ඩිස්ප්ලේ වුණා මෙතනදී. මේකට යනවා. right 5 1 6යි. ඒකට ගිහිලා නතර කරන්න. 6ක් එනවා. 6 කුඩයි හෝ සමානයි 5. 6 කුඩයි හෝ සමානයි 5 false නම් තමයි නතර වෙන්නේ. මෙතනට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. පැහැදිලිද? මේකට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. 6ක් වෙලා තමයි නතර වෙන්නේ. ඊළඟට මේක වාර ගණන බිඳුවයි වාර ගණන සමානයි වාර ගණන ධන 1 පේජ් එක මාරුලානේ. මෙතන දාමු කොන්දේසි අරගමු. count count කුඩයි හෝ සමානයි 5. අර මේකෙම කොන්දේසි තමයි හැබැයි පේජ් දෙක මාරුලා තියෙන්නේ. පේජ් දෙක මාරුලා තියෙන්නේ. බලන්න ක්‍රියාත්මක කරලා වාර ගණන බිඳුවයි. බලන්න වාර ගණන බිඳුවයි වාර ගණන ධන 1 දැන් වාර ගණන බිඳුවක් වෙලා ආය වාර ගණන එකකුත් වෙනවා. කලින් ඒ වගේ දෙනනේ වාර ගණන බිඳුව වෙලා විතර ප්‍රතිදානෙ උනේ. දැන් ප්‍රතිදානෙ නෑ වාර ගණන 1 වෙලා ඊට පස්සේ ප්‍රතිදානෙ වෙනවා. ප්‍රතිදානෙ මේ පේලියට. මේ පේලිය ඉදිරියට තමයි ප්‍රතිදානෙ. වාර ගණන ප්‍රතිදානය කරා කොන්දේසිය කුඩයි හෝ සමානයි 5. එක කුඩයි හෝ සමානයි 5 එක සත්‍යයි. ඔව්. උඩට ගියා. වාර ගණනට එකක් එකතු වුණා 2යි. වාර ගණන 2යි. දැන් මේ ශ්‍රී ලංකා ප්‍රතිදානයේ වෙලා තමයි කොන්දේසිය චෙක් කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රතිදානයේ වෙලා කොන්දේසිය චෙක් කරනවා 2 කුඩයි 5. ඒක සත්‍යයි. ආය උඩට ගියා. වාර ගණන 3ක් වෙනවා. වාර ගණන 3ක් ඇවිල්ලා ශ්‍රී ලංකා ප්‍රතිදානයේ වෙලා ඊට පස්සේ තමයි 3 කුඩයි හෝ සමානයි 5ද කියලා චෙක් කරන්නේ නේ. කොන්දේසි ඊට පස්සේ කොන්දේසි සත්‍ය නම් ආය උඩට ගිහිල්ලා වාර ගණන හැදෙනවා. වාර ගණන 4යි. වාර ගණන හැදුවට පස්සේ ශ්‍රී ලංකා ප්‍රතිදානය කරනවා. ඊට පස්සේ කොන්දේසි චෙක් කරනවා. පහක් වෙනවා.
ශ්‍රී ලංකා ප්‍රතිදානය කරනවා කොන්දේසි චෙක් කරනවා දැන් යන්නේ වෙන විදිහකට කොන්දේසි සත්‍යයි 5 ගුඩයි හෝ සමානයි 5 සත්‍යයි ආයුරට ගියා 6ක් වෙනවා ශ්‍රී ලංකා ප්‍රතිදානය කරනවා 6 විශාලයි හෝ සමානයි 5 වෙච්ච ගමන් කොන්දේසි අසත්‍ය වෙනවා ඊට පස්සේ තමයි මේක නතර වෙන්නේ අර පේලි දෙක මාරු කරලා තියෙන දේ මෙයන් නෙමෙයි කලින් එකේ මේ පේ යටට තියෙද මේ උඩට කියලා තිබ්බනේ දැන් වෙනස් ඊළඟ හදන්න බලන්න මෙහෙම දීලා කවුන් විශාලයි 5 කියලා දීලා තියෙනවා ඊළඟේ කවුන් විශාලයි 5 කවුන් විශාලයි 5 ටෙක් කරලා දෙන්න බෑ right ඒක කී පාරක් එනවද වාර ගණන පටන් ගද්දි 0යි කොන්දේසිය පරීක්ෂා වෙන්නේ නැහැ ඒකෙත් වාර ගණන පටන් ගද්දි 0යි ඊට පස්සේ එකක් වෙනවා එකක් වෙලා තමයි ශ්‍රී ලංකා ප්‍රතිදානය කරන්නේ ශ්‍රී ලංකා ප්‍රතිදානය කරලා කොන්දේසියට එනවා කොන්දේසිය 1 විශාලයි 5 මේක අසත්‍යයි false in අකුරු දාමු false නම් උඩට ගියා
වාර ගණන දෙකක් වෙනවා. ශ්‍රී ලංකාව ප්‍රතිදානය කරනවා. දෙක පහට වඩා වැඩිද කියලා බැලුවා නෑ. ආයුරට යන වාර ගණන 3ක් වෙනවා. 3 විශාලයි 5ද කියලා බැලුවා නෑ. ශ්‍රී ලංකාව ප්‍රතිදානය වෙලා තමයි 3 බලන්නේ. 3 5ට වඩා වැඩිද කියලා බලන්නේ. 4ක් වෙනවා. ශ්‍රී ලංකාව ප්‍රතිදානය කරනවා. 4 විශාලයි 5ද කියලා බැලුවා නෑ. මෙතන 5ක් වෙනවා. ශ්‍රී ලංකාව ප්‍රතිදානය කරනවා. 5 විශාලයි 5ද කියලා බැලුවා ඒත් නෑ. 5 විශාලයි 5 නෙමෙයි. ඒක අසත්‍යනේ. 5 විශාලයි 5 අසත්‍යයි. එහෙනම් 6ක් වෙනවා. 6ක් වෙනවා. ශ්‍රී ලංකාව ප්‍රතිදානය වෙනවා. 6 විශාලයි 5ද කියලා බැලුවා. ඒක සත්‍යයි. ඒක සත්‍යයි නේද? නතර එතනත් 6 පාරක් එනවා. ඉතින් බලන්න කොන්දේසිය මෙතන තියෙන කොන්දේසිය වෙනස් කරද්දී මේකෙන් මම දැනගන්න ඔයාලට කියන්නේ මෙතන තියෙන කොන්දේසිය වෙනස් කරොත් ඔයාලගේ ප්‍රතිදානය වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. කොන්දේසිය වෙනස් කරොත් ප්‍රතිදානය කරන ප්‍රමාණය වෙනස් වෙනවා. හරිද? එහෙනම් පුනර්කරණය සඳහා ව්‍යාජකයේද භාවිතා වෙන ආකාරය. repetition. බලන්න පුනර්කරණයට pseudo code එකක් පාවිච්චි කරද්දී බලන්න මේක while එකකින් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට අහගන්න. දැන් මේකෙදි ඇත්තටම තියෙන්නේ මෙතන මේ while එක වැඩ කරද්දී කොන්දේසියක් තියෙනවා. කොන්දේසිය සත්‍ය නම් පහළට යනවා. ආයෙ මෙතනට එනවා. කොන්දේසිය චෙක් කරනවා. සත්‍ය නම් පහළට යනවා. මේ කොන්දේසිය අසත්‍ය වුණොත් end එකට යනවා. එහෙනම් මේක අර මේ if එක පාවිච්චි කරන්න බෑනේ මේකට අයියේ. if එකේදී අපි කියවනේ years එකයි no එක එකට වෙනවා කියලා if එකේදී මේ if එකේදී years එකයි no එක එකට සම්බන්ධ වෙනවා. if එකේදී years එකයි no එක එකට සම්බන්ධ වෙනවා. හැබැයි මේක එහෙම වෙන්නේ නැහැ. මේකේ years එකයි no එකයි එකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේකේ no එක අවසානයට යනවා. yes එක පුනර්කරණය වෙනවා. right? එහෙනම් මතක තියාගන්න මේක දැන් මේක ඇත්තටම වෙන්නේ මේක කොන්දේසිය සත්‍ය නම් පුනර්කරණය වෙනවා නෙමෙයි. මේ කොන්දේසිය සත්‍ය නම් පුනර්කරණය වෙනවා. කොන්දේසිය සත්‍ය නම් පුනර්කරණය වෙනවා. right? කොන්දේසිය සත්‍ය නම් පුනර්කරණය වෙන එක වෙන්නේ. එහෙනම් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මේක බලන්න මේ while එකෙන් ලියද්දි සිද්ධ වෙන්නේ මෙන්න මේ while කියලා දාලා කොන්දේසිය දාද්දි මේ කොන්දේසිය සත්‍ය නම් මේක ඇතුළට යනවා. ඇතුළට ගියා කියලා කියන්නේ end while එකට එනවා. end while එකට ආවා කියලා කියන්නේ මේක ආයෙ උඩට එනවා. කියන්නේ මේ කොන්දේසිය සත්‍ය නම් right by වෙනවා ආයෙ උඩට එනවා. කොන්දේසි සත්‍ය නම් right by කියලා කියනවා ආයෙ උඩට යනවා. මේ ටික තමයි තියෙන්නේ ඉතින්. කොන්දේසි සත්‍ය නම් print by ආයෙ උඩට ගියා. කොන්දේසි චෙක් කරා. සත්‍ය නම් print by ආයෙ උඩට ගියා. කොන්දේසි චෙක් කරා. සත්‍ය නම් print by. කොන්දේසිය සත්‍ය නම් print by කියන එක වැඩ කරනවා. දැන් මෙතනත් එනවා. කොන්දේසි සත්‍ය නම් print by right by බැරි වෙලාවත් මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මෙතනින් එළියට යනවා. ඇතුළට යන්නේ නැහැ. මේ කොන්දේසිය false වුණොත් ඉතින් මතක තියාගන්න
මේ කොන්දේසිය ෆෝල්ස් වුණොත් මේක ඇතුළට යන්නේ නැතුව එළියට යනවා. ඔන්න පුනර්කරණ සර්කල් එක. ඉතින් ඒකට පැස්කල් එක ලියද්දි end while ලියන්නේ නැහැ මේ. while a විශාලයි b do right by. එච්චරයි. ඒතකොට මේකත් වැඩ කරන්නේ මෙහෙමයි. මේක වැඩ කරන්නේ කොන්දේසියක් තියෙනවා. මේ කොන්දේසිය සත්‍ය නම් right by වෙනවා. මේ කොන්දේසිය සත්‍ය නම් right by ආයෙ උඩට යනවා. කොන්දේසිය සත්‍ය වෙන තාක්කල් මේක වැඩ කරලා කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් මේක නතර වෙනවා. තේරෙනවද? කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් නතර වෙනවා. ඊට පස්සේ බලන්න ඊළඟ බලන්න මේකෙත් එමය මේ කොන්දේසියක් තියෙනවා මේ කොන්දේසිය සත්‍ය නම් තමයි මේක එක එතන ලියා ගන්න මේ කොන්දේසිය සත්‍ය නම් මේක වැඩ කරනවා කොන්දේසි සත්‍ය නම් වැඩ කරනවා a සමානයි a ධන 1 print by ආය උඩට යනවා ආය කොන්දේසිය පරීක්ෂා කරනවා සත්‍ය නම් මේ දෙන්න කරනවා ආය උඩට යනවා සත්‍ය නම් මේ දෙන්න කරනවා ආය උඩට යනවා මේක අසත්‍ය වෙච්ච දවසට මේක නතර වෙනවා ඉතින් ඒකත් අපිට while දාලා ලියන්න පුළුවන් ඒකත් while වලින් ලියන්න පුළුවන් කොහොමද while වලින් ලියන්නේ මේ කොන්දේසියක් තියෙනවා කොන්දේසිය සත්‍ය නම් මේක ඇතුළට යනවා මේක true නම් මේක ඇතුළට යනවා process a සමානයි a ධන 1 මේ ඒක වැඩ කරාට පස්සේ ඊළඟ එකට යනවා print by ඒක වැඩ කරාට පස්සේ ඔයාලට හම්බෙන්නේ end while එකට කොහේ ඉඳන් ආවත් end while එකට ආවා කියලා කියන්නේ මෙයා ආයෙ උඩට ගිහිල්ලා අතාරිනවා ආයෙ උඩට යනවා ඊට ආයෙ කොන්දේසි චෙක් කරනවා උඩට ගියාට පස්සේ ආයෙ කොන්දේසි චෙක් කරනවා කොන්දේසි සත්‍ය නම් මෙතන වැඩ කරනවා end while එකට යනවා ආයෙ උඩට යනවා කොන්දේසි සත්‍ය නම් මෙතන වැඩ කරනවා එන්න. ඔහොම කොන්දේසි සත්‍ය වෙන වාරයක් ගානේ මේක පැත්තට වැඩ කරනවා. මේ කොන්දේසිය අසත්‍ය වුණොත් බැරි වෙලාවත් මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මේ කිසිම එකක් වැඩ කරන්නේ නැහැ. මෙයා මෙතනින් එළියට යන්නේ. අර ඇතුළට කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ කොන්දේසිය අසත්‍ය වුණොත් ඇතුළත කිසිම එකකට සම්බන්ධ වෙන්නේ නැහැ. කෙලින්ම එළියට යනවා. පැස්කල් එක බලන්නකෝ පැස්කල් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා අයියේ කලින් පැස්කල් එකේදී කෙලින්ම while කියලා ලියලා a විශාලයි b කියලා ලියලා ඒක සත්‍ය නම් right by කියලා එච්චරයි දැන් මේකෙදි එහෙම නැහැ මේකෙදි මේ පේලි දෙකක් තියෙන නිසා පුනර්කරණය කරන්න මේ පේලියක් තියෙනවා පුනර්කරණය කරන්න මේ පේලියක් තියෙනවා පේලි දෙකක් තියෙන නිසා අපට අමතරයෙන් begin සහ end කියලා දාන්න ඕනේ. ඒක end එක ඇවිල්ලා මේ sub end එකක් semicolon එකත් එක්ක තියෙන. ඇයි එහෙම දාන්නේ? පුනර්කරණය කරන්න repeat කරන්න line දෙකකට වඩා වැඩිපුර තියෙනවා නම් විදිහට. මෙයත් පුනර්කරණය කරන්න ඕනේ මෙයත් පුනර්කරණය කරන්න ඕනේ. repeat කරන්න පේලි දෙකකට වඩා වැඩිපුර තියෙනවා නම් එතනට අපි begin එකකුයි end එකකුයි අමතරෙන් දානවා ඇතුළත. මේ උඩ begin එක නැතුව
ඇතුළත වෙනම begin end එකක් use කරන්න ඕනේ. ඉතින් මෙතනදිත් අර වැඩේම තමයි වෙන්නේ මේ. කොන්දේසිය සත්‍යද කියලා බැලුවා. සත්‍ය නම් ඇතුළට ආවා. කොන්දේසි සත්‍ය නම් ඇතුළට ආවා. මෙයා වැඩ කරා මෙයා වැඩ කරා. එයාට පස්සේ මෙයාට දුන්නා. end එකට ආවට පස්සේ ආයෙ උඩට එනවා. end if එකට ආවට පස්සේ මෙතන අර end while වගේනේ sub end ගන්න තියෙන්නේ. end එකට ආවට පස්සේ ආයෙ උඩට එනවා. කොන්දේ සත්‍ය නම් මෙයා වැඩ කරා මෙයා වැඩ කරා ආයෙ repeat වුණා. බැරි වෙලාවත් මේ කොන්දේසිය කොයි වෙලාවෙ හරි false වෙනවා නම් මේ කොන්දේසිය false වෙනවා නම් කෙලින්ම අවසානට යනවා. කොන්දේසිය false වෙනවා නම් ඒක අවසානට යනවා. තේරුණාද while එක වැඩ කරන විදිය? ඔගේ ටියුට් එක අන්තිම පිටුවට එන්න. right මෙන්න තියෙනවා බලන්න ගාන n සමානයි 2යි n වලගේ දාගන්න 2යි c සමානයි 1යි c වලගේ දාගන්න 1යි ඔන්න තියෙනවා කොන්දේසියක් කොන්දේසිය දැන් while තියෙන්නේ while නම් වල මතක තියන්න කොන්දේසිය සත්‍ය නම් මෙතෙන්ට යනවා එතෙන්ට ගියොත් මෙතෙන්ට යනවා මෙතෙන්ට ගියොත් end while එකට යනවා end while එකට ගියොත් ආයේ උඩට එනවා end while එකට ගියොත් ආයෙ උඩට එනවා. ඔක තමයි යන්නේ සර්කල් එක රිපීට් සර්කල් එක යන්නේ. බැරි වෙලාවත් මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මෙතනින් එළියට පයින්නවා. මේ කොන්දේසිය false වුණොත් එළියට පයින්නවා. ඕක මතක තියාගන්න ඉස්සෙල්ලා. වැඩේ කරන්න කලින් ওই ටික මතක තියාගන්න. right. ඊට පස්සේ වැඩේ පටන් ගන්න. n 2යි c 1යි මාත් එක්ක කරන්න. දැන් කොන්දේසියට එන්න ඕනේ කොන්දේසියට එන්න ඕනේ c කුඩායි 5. දැන් c කියන්නේ කීයද? c කියන්නේ 1යි. 1 කුඩායි 5. 1 කුඩායි 5 කියලා කියන්නේ මේක සත්‍යයිනේ. true. 1 කුඩායි 5 කියන්නේ true. මේක සත්‍ය නම් මොකද වෙන්නේ? ඇතුළට යනවා. මේක සත්‍ය නම් ඇතුළට යනවා. මේක සත්‍ය නම් ඇතුළට යනවා. මෙයා වැඩ කරන්න පටන් ගන්නවා. c සමානයි c ධන n. මොකක්ද ඒ කියන්නේ? c සමානයි c ධන n කියන්නේ මොකද්ද? දැන් c 1යි. n 2යි. මෙතන එකතු කරපුවාම 3යි. නේ මෙතන එකතු කරාම 3යි. c ට ආදේශ වෙන්නේ 3. එහෙනම් c සමානයි c ධන n කියලා කියන්නේ c වල අලුත් අගය c වල අලුත් අගය 3යි. එතකොට එක නැති වෙලා යනවා. ඊළඟට මොකද වෙන්නේ බලන්න. දැන් මේ පේලිය වැඩ කරේ. එස ඩිස්ප්ලේ C. ඩිස්ප්ලේ C. C වලගේ ප්‍රතිදානය කරන්න කියනවා. එහෙනම් මේ පේලිය දිගේ ගිහිලා C වලගේ ප්‍රතිදානය කරනවා. C වලගේ 3යි. ඩිස්ප්ලේ C නේ. C වලගේ ප්‍රතිදානය කරන්න කියනවා. ඊළඟට end while එකට ආපු ගමන් ආයා උඩට යනවා. end while එකට ආපු ගමන් ආයේ උඩට යනවා. c කුඩායි 5. දැන් c වලගේ 3යි. 3 කුඩායි 5. ඒකත් අසත් 3 5ට අඩුයි. ඒකත් සත්‍යයි. සත්‍ය නම් ඇතුළට යනවා. true නම් ඇතුළට යනවා. මෙතනදි මොකද වෙන්නේ? දැන් c සමානයි c ධන n නෙමෙයි c සමානයි c ධන n. දැන් තියෙන්නේ c සමානයි c ධන n. c සමානයි c ධන n කියලා කියන්නේ දැන් n තාම 2යි c 3යි. 3යි 2යි 5යි. එහෙනම් c වල අලුත් අගය 5යි. n ට අගයක් ආවේ නැහැ n දෙකම තමයි. c වල අලුත් අගය 5යි.
මෙතෙන් C වලගේ හැදෙනවා. දැන් display C පහ ප්‍රතිදානය කරන්න කියනවා. ඒකල end while එකට ගියපුවම ආයෙ උඩට ගෙනත් අතාරිනවා. කොන්දේසිය පරීක්ෂා කරන්න. පහ කුඩයි පහ පහට වඩා කුඩාද නැහැ false. false නම් මේක ඇතුළට ආය යන්නේ නැහැ. මේක කෙලින්ම එළියට ඇවිල්ලා false නිසා මේකෙන් එළියට ඇවිල්ලා නතර වෙනවා. එහෙනම් display වෙලා තියෙන්නේ 3යි 5යි ඉලක්කම්. display වෙලා තියෙන්නේ 3යි 5යි කියන ඉලක්කම්. තේරුණාද ඒක? ඒක තේරුණා නම් කරපු විදිහ මෙන්න මේක පොඩ්ඩක් try කරලා බලන්න. මේක කොහොමද වෙන්නේ කියලා try කරලා බලන්න. ඒක තේරුණා නම්
right බලන්න මේක මම කරන්න කිව්වේ කොහොමද ඉන්නේ කියලා බලන්න කොන්දේසිය සත්‍ය නම් මෙතනට යනවා කොන්දේසි සත්‍ය නම් මෙතනට යනවා මෙතනට යනවා end වයිලට ගිහපුවම ආයෙ උඩට එනවා කොහොමද පටන් ගන්න බලන්න n 2යි c 1යි කොන්දේසි පරීක්ෂා කරනවා 2 කුඩායි 5 2 කුඩායි 5 සත්‍යයිනේ 2 කුඩායි 5 කියන්නේ කොන්දේසි සත්‍යයි කොන්දේසි සත්‍ය නිසා ඩිස්ප්ලේ c ඩිස්ප්ලේ කරන්න කියනවා c ඩිස්ප්ලේ කරන්න කිව්වොත් මේ වෙලාවේ ඩිස්ප්ලේ වෙන්නේ කීයද මේ වෙලාවේ ඩිස්ප්ලේ වෙන්නේ දෙක නෙවෙයි එක බලන්නේ c නේ c කියන්නේ එකයිනේ එක පහට වඩා අඩුද ඔව් සත්‍යයි නම් එක ඩිස්ප්ලේ වෙනවා ඊළඟ මේ පේලිය මොකද කියන්නේ මේ පේලිය කියනවා c සමානයි c ධන n n 2යි c 1යි 1යි 2යි 3යි එහෙනම් අලුත් c වලගේ 3යි අලුත් c වලගේ 3යි c වලගේ 3ක් වෙලා ආයෙ උඩට යනවා හරියට බලන්න මේ n වලට ආපු ගමන් ආයෙ උඩට යනවා උඩට ගියාට පස්සේ c කුඩායි 5 ආයෙ චෙක් කරනවා 3 කුඩායි 5ද ඔව් yes ඔව් නම් ආයෙ අතුලට යනවා ඩිස්ප්ලේ c 3 ඩිස්ප්ලේ කරන්න කියනවා c ට n එකතු කරන්න කියනවා දැන් c වලගේ 3යි n 2යි 3යි 2යි 5යි එහෙනම් අලුත් c වලගේ 5යි n වලට ගිහුවම ආයෙ උඩට යනවා දැන් 5 කුඩායි 5 කොන්දේසි සත්‍යයි අසත්‍යයිනේ 5 කුඩායි 5 කියන්නේ කොන්දේසි අසත්‍යයි ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා උඩේගේ මේකේ වෙනස මොකක්ද බලන්න උඩේගේ print උනේ 3යි 5යි උඩේගේ print උනේ 3යි 5යි මේකේ print උනේ 1යි 3යි 5 print උනේත් නැහැ ඇයි මේ පේලි දෙක මාරු කරලා තියෙනවානේ මේ ඩිස්ප්ලේ c කියන පේලියයි c සමානයි c ධන 1 කියන පේලි දෙක මෙතන තියෙන්නේ ඩිස්ප්ලේ කරලා c වලට එකතු කරා c වෙනස් කරා ඩිස්ප්ලේ කරලා c වෙනස් කරා මෙතන c වලගේ වෙනස් කරලා ඩිස්ප්ලේ කරා ඔය පේලි දෙක මාරු වුන නිසා තමයි උතන ප්‍රතිදාන වර්ග දෙකක් ආවේ ඊළඟට මේක බලන්නකො මේකේ මොකද වෙන්නේ කියලා කරන්න ඕනේ ඔක්කොම මීට කල්පනායෙන් කරන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා මට කියන්න උත්තරේ මේක කරලා
ඔව් උත්තරේ අනික කට්ටිය හැදුවේ නැත්තා කොහොමද එන්නේ n 2යි n ලගිය n ලගිය 2යි c වලගේ 1යි while කියන්නේ කොන්දේසි සත්‍ය නම් තමයි පුනර්කරණය වෙන්නේ කොන්දේසි සත්‍ය නම් පුනර්කරණය නම් c කුඩයි 5 c කුඩයි 5 c කියන්නේ 1යි 1 5ට වඩා අඩුද 1 5ට වඩා අඩුද ඔව් sorry 1 5ට මෙතන වැරදි මෙතන එන්න ඕනේ මෙතන මේ කොන්දේසියනේ ආයික හරි එක පහට වඩා අඩුද බලන්න එක පහට වඩා අඩුද yes ඔව් එක පහට වඩා අඩුයි yes මොකද ඉන්නේ ඇතුළට යනවා මෙයා වැඩ කරනවා end while එක කරනවා end while එක ගියාම පහළට යනවද නැහැ end while එකට ගිහපුවම ආයෙ උඩට යන්නේ right end while එකට ගිහපුවම ආයෙ උඩට එන්නේ එහෙනම් මේක සත්‍ය වුණාම ඇතුළට යනවා ඇතුළට ගිහිල්ලා c ට n එකතු වෙනවා 2 1 3යි එහෙනම් අලුත් c 3යි අලුත් c 3යි n වලට ගියපු ගමන් ආයෙ උඩට එනවා කොන්දේසිය පරීක්ෂා කරනවා 3 කුඩයි 5ද කියලා 3 5ට වඩා කුඩයිද yes ඔව් 3 5ට වඩා කුඩයි මොකද වෙන්නේ ඇතුළට යනවා ඇතුළට ගියපුවම මෙයා ආයෙ වැඩ කරනවා c සමානයි c ධන n දැන් 3ට c n එකතු වෙනවා 3 2 5යි c වලගේ 5යි end while එකට ආපු ගමන් හැම වෙලේම මතක තියාගන්න පහළට යන්නේ නැහැ උඩට යන්නේ end while එකට ආපු ගමන් උඩට යන්නේ උඩට ගියපුවාම ආයෙ කොන්දේසිය පරීක්ෂා කරනවා 5 කුඩයි 5 5 කුඩයි 5 කියන එක false 5 කුඩයි 5 කියන එක false වෙච්ච ගමන් මොකද වෙන්නේ මේ කොන්දේසිය false වෙච්ච ගමන් මෙතනින් එළියට යනවා කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් මෙතනින් එළියට ගිහිල්ලා end while එකෙන් පහළට ගිහිල්ලා පහළ තියෙන එක තමයි වැඩ කරන්නේ දැන් කවදද කරන්නේ කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් display c දැන් වැඩ කරනවා දැන් display c වැඩ කරපුවාම ප්‍රතිදානය වෙන්නේ 5 මේ එකකදීවත් ප්‍රතිදාන නැහැ ඇයි ඒ display c කියන එක පුනර්කරණය වුන්නේ නැහැ කලින් එකේදී මේකෙදි display c කියන එක නැවත නැවත සිද්ධ වෙනවා පුනර්කරණය වෙනවා උඩේකේදී display c එක නැවත නැවත පුනර්කරණය වෙනවා හැබැයි මේකෙදි display c එක පුනර්කරණය වෙන්නේ නැත right එහෙනම් ඔයාලා ගෙදරදී try කරන්න මේ විදිහට දැන් මම මේකේ වීඩියෝ එකක් දාන්නම් අදම edit කරන්න යන්නේ නැහැ නිකම්ම වීඩියෝ එක දාන්නම් මේක බලන්න අද නෙවෙයි හෙට දාන්න ඈ මේක try කරන්න මේ තුන ඔය විදිහට try කරලා බලන්න මොනවද දෙන උත්තර කියලා right හරි එහෙනම් අදට අපි ක්ලාස් එක නතර කරමු මොනවද ගැටලු තියෙනවද හැමෝටම ආයුබෝවන් ගැටලු තියෙනවා නම් කියන්න